රයිට් 26 පිටුව පොතේ ගනුදෙනු හා ආරක්ෂණ මුදල් 26 පිටුව රෝමන් අංක 3 අයන ප්‍රශ්නය. ගනුදෙනු හා ආරක්ෂණ මුදල් ඉල්ලුම යන්නේ කුමක් අදහස් වේද? ගනුදෙනු හා ආරක්ෂණ මුදල් ඉල්ලුම කෙරෙහි ආදායම සම්බන්ධ වන්නේ කෙසේ? පුතේ අපි ගුවා මෙහෙම ආදායම් ලැබීම් ගෙවීම් සිදුවන කාල පරිච්ඡේද අතර ආදායම් ලැබීම් ගෙවීම් සිදුවන කාල පරිච්ඡේද අතර වෙනසක් තියෙන නිසා ඒ කාල පරිච්ඡේදය තුල අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගන්න. හරිද? මිලදී ගන්න. ළඟ තියාගන්න මුදල් ප්‍රමාණයට කියනවා පුතේ ගනුදෙනු චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම. එයා කොහොමද කියන්නේ පුතේ? ආදායම් ලැබීම් ගෙවීම් සිදුවන කාල පරිච්ඡේද අතර වෙනසක් පවත්නා බැවින් අදාළ කාල පරිච්ඡේදය තුල අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගන්න ළඟ තියාගන්න මුදල් ප්‍රමාණයට කියනවා නමක්. මොකක්ද කියන්නේ පුතේ? ගනුදෙනු චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම. ගනුදෙනු චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම. දැන් අපි ගත්තොත් පුතේ අපිට පඩි හම්බෙන්නේ මාස්පතා සතිපතා නේද? ତර මාස්පතා පඩි හම්බෙන කෙනෙකුට මේ මාසේ 20 වෙනිදා පඩි හම්බුනාම ඊළඟ වැටුප ලැබෙන්නේ ලබන මාසේ 20. එතකොට ලබන මාසේ 20 අන්නේ දින 30 තුල නිවසට අවශ්‍ය භාණ්ඩ හා සේවා ටික මිලදී ගන්න රඳවා ගන්න මුදල් ටිකට කියනවා පුතේ නමක් ගනුදෙනු මුදල් ඉල්ලුම. එහෙනම් මොකක්ද පුතේ? ඒක මොකක්ද? ගනුදෙනු මුදල් ඉල්ලුම. ගනුදෙනු මුදල් ඉල්ලුම. ගනුදෙනු මුදල් ඉල්ලුම. මොකද? ආදායම් ලැබීම් ගෙවීම් සිදුවන කාල පරිච්ඡේද අතර වෙනසක් පවත්නා බැවින් එම කාල පරිච්ඡේදය තුල නිවසට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගන්න දරන වියදමට මේ ගන්න ළඟ තබා ගන්න මුදල් ප්‍රමාණයට කියන නමක් ගනුදෙනු මුදල් ඉල්ලුම. ඊට පස්සේ මේ ගනුදෙනු මුදල් ඉල්ලුම ඊට පස්සේ මේ ආදායම් ලැබීම් ගෙවීම් සිදුවන කාල පරිච්ඡේද අතර අවිනිශ්චිතතාවක් පවත්නා බැවින් ආදායම් ලැබීම් ගෙවීම් සිදුවන කාල පරිච්ඡේද අතර අවිනිශ්චිතතාවක් පවත්නා බැවින් හදිසි කරදරයකදී හදිසි තත්වයක් ඇති වුණොත් ඒකට පාවිච්චි කරන්න කියලා මුදල් ටිකක් ළඟ තබා ගන්න. ඒකට කියනවා මොන චේතනාවද පුතේ? ආරක්ෂණ චේතනාව, ආරක්ෂණ මුදල් ඉල්ලුම. පුතේ ගනුදෙනු චේතනාවෙන් මුදලට කරන ඉල්ලුමත් ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම භාණ්ඩ හා සේවා මිලදී ගන්න කරන ඉල්ලුමත් භාණ්ඩ හා සේවා මිලදී ගන්න කරන ඉල්ලුමත් හදිසි විපතක් කරදරයක් වුණොත් ඒකෙදි ගන්න කියලා ඉල්ලන මුදල් ප්‍රමාණය දෙකම තීරණය වෙන්නේ පුද්ගලයාගේ ආදායම මත. මේ බලන්නකෝ MDT money demand transaction motive සමානයි ශ්‍රිතයක් වේ y ආදායම මත තීරණය වේ. ආදායම මත තීරණය වේ.
එහෙනම් පුතේ ගනුදෙනු චේතනාවේ මුදලට කරන ඉල්ලුම තීරණය වෙන්නේ ආදායම මත. ඒ වගේම money demand precautionary motive ආරක්ෂණ චේතනාවේ මුදලට කරන ඉල්ලුම තීරණය වෙන්නේ ආදායම මත. මේ දෙකම පුතේ අනුලෝමීය. වැඩි වුණොත් වැඩි වෙනවා, අඩු වුණොත් අඩු වෙනවා අනුලෝමීය. හරිද? right. එහෙනම් පුතේ අපි විස්තරේ පොඩ්ඩක් ලියාගෙන ඉමු. සරල ප්‍රශ්න තියෙන්නේ නේද? සරලයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ගණන් හතරේ මොනවත් නැහැ නේද? right. ලියන්න තියටින්. ආදායම් ලැබීම් හා වියදම් පියවි. ආදායම් ලැබීම් හා වියදම් පියවි. වියදම් පියවි. කාල පරිච්ඡේද අතර ආදායම් ලැබීම් හා වියදම් පියවීම කාල පරිච්ඡේද අතර වෙනසක් පවත්නා බැවින් වෙනසක් පවත්නා බැවින් වෙනසක් පවත්නා බැවින් ගනුදෙනු සුමටව කරගෙන යාම සඳහා 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 නිෂ්පාදන ආයතන හා නිෂ්පාදන ආයතන හා නිෂ්පාදන ආයතන හා කුටුම්බ මහතර පුතේ පුතා යාම සඳහා ඔය නිෂ්පාදන ආයතන කියන වචනේ කපන්න පුතේ. නිෂ්පාදන ආයතන කියන වචනේ කපන්න තරහින් තෝක බලන්න. කුටුම්බ කිසියම් මුදල් ප්‍රමාණයක් කුටුම්බ කිසියම් මුදල් ප්‍රමාණයක් ළඟ තබා ගන්න. ළඟ තබා ගන්න. එසේ 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 ළඟ තබා ගන්නා මුදල් ශේෂ මුදල් ශේෂ ගනුදෙනු මුදල් ඉල්ලුම ලෙස හැඳින්වේ. ගනුදෙනු මුදල් ඉල්ලුම ලෙස හැඳින්වේ. හරිද? right. ඔය නිර්වචනේ highlight කරන්න උඩම් පුතේ කාල පරිච්ඡේද අතර වෙනසක් පවත්නා බැවි. අනේ මෙතන highlight කරන්න. කාල පරිච්ඡේද අතර වෙනසක් පවත්නා බැවි. කාල පරිච්ඡේද අතර වෙනසක් පවත්නා බැවි. කාල පරිච්ඡේද අතර වෙනසක් පවත්නා බැවි.
හරිද? right. මුද්‍රිත අකුරු තියෙනවා පුතේ. ආදායම් ලැබීම් ගෙවීම් හා ගෙවීම් සිදු කිරීම සිදුවන කාල පරිච්ඡේද පිළිබඳව අවිනිශ්චිතතාවක් පවත්නා බැවි. highlight කරන්න තේ අවිනිශ්චිතතාවක් ඉස්සෙල්ලා කියාගන්න බැරිවද? හරි කියන්න අය බලන්න. ඉස්සෙල්ලා පුතේ. ආදායම් ලැබීම් ඔන්න මුල ඉඳලා ආදායම් ලැබීම් හා වියදම් පියවීම කාල පරිච්ඡේද අතර වෙනසක් පවත්නා බැවින් ගනුදෙනු සුමටව කරගෙන යාම සඳහා කුස්තුම්බ විසින් ළඟ තබා ගන්නා මුදල් ප්‍රමාණය ගනුදෙනු මුදල් ඉල්ලුම වේ. හරිද? right. ගනුදෙනු මුදල් ඉල්ලුම වේ. right. ඔන්න කිව්වේ. මුද්‍රිත අකුරු බලන්න. ආදායම් ලැබීම් හා ගෙවීම් සිදු කිරීම සිදුවන කාල පරිච්ඡේද පිළිබඳව highlight කරන්න තේ අවිනිශ්චිතතාවක් පවත්නා බැවි. අවිනිශ්චිතතාවක් පවත්නා බැවි. අවිනිශ්චිතතාවක් පවත්නා බැවින් අනාගතයේ ඇතිවිය හැකි හදිසි වියදම් තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමේ අරමුණින් මුදල් ශේෂය ඉල්ලුම් කරති. මයි පුතේ අපිට වෙන්න පුළුවන් හදිසි කරදර තියෙනවා. මොනවද? ලෙඩ දුක්, හදිසි අනතුරු, හදිසි උත්සව නේද? ඔය වගේ දේවල්. අනගේ හදිසි අවස්ථාවන්ට ගන්න කියලා සල්ලි ටිකක් ළඟ තියා ගන්නවා නම් අන්න එකට කියනොත් වෙනවා ආරක්ෂණ චේතනාව. කියමු මේ ආරක්ෂණ චේතනාව. එහෙනම් ගනුදෙනු කරන් තියාගන්නේ ගනුදෙනු චේතනාව හදිසියකට තියාගන්න ටික ආරක්ෂණ චේතනාව. මම අහනවා පුතාගෙන් මෙන්න මේ ප්‍රශ්නේ. ගනුදෙනු චේතනාවයි ආරක්ෂණ චේතනාවයි අතර තියෙන සමානකම මොකක්ද? වෙනස මොකක්ද? කල්පනා කරන්න. ගනුදෙනු චේතනාවයි ආරක්ෂණ චේතනාවයි අතර තියෙන තියෙන සමානකම සහ වෙනස කුමක්ද? My question is මොකද සමානකම සහ වෙනස? සමානකම තමයි පුතේ ගනුදෙනු චේතනාවෙන් කරන මුදලට කරන ඉල්ලුමත් ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුමත් යන දෙකම පුතේ තීරණය වෙන්නේ ආදායම මත. පැහැදිලිද? ගනුදෙනු චේතනාවෙන් මුදලට කරන ඉල්ලුමත් ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුමත් දෙකම තීරණය වෙන්නේ ආදායම මත. ආදායම මත. වෙනස තමයි පුතේ මෙන්න මේක. ගනුදෙනු චේතනාවෙන් කරන ඉල්ලුම පුරෝකතනය කරන්න පුළුවන්. ගනුදෙනු චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම පුරෝකතනය කරන්න පුළුවන්. හැබැයි ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම පුරෝකතනය කළ නොහැකි කල්තියා සැලසුම් කළ නොහැකි වියදම් හා බැඳිලා තියෙනවා. ගනුදෙනු මුදල් ඉල්ලුම කල්තියා සැලසුම් කරන්න පුළුවන්, ඇස්තමේන්තු කරන්න පුළුවන්. හැබැයි ආරක්ෂණ මුදල් ඉල්ලුම කල්තියා සැලසුම් කිරීමේ හැකියාවක් නැහැ. පුතේ කල්තියා සැලසුම් කිරීමේ හැකියාවක් නැහැ. දැන් ගිය මාසේ ගෙදෙට්ට ගියේ හාල් කිලෝ 50 නම් මේ මාසෙත් හාල් කිලෝ 50. ගෙදර උන්ගේ ආහාර බොක්ක මේ දවසට වැඩි වෙන්නේ නැහැ නෝ. ගෙදර අම්මයි තාත්තයි අහලා බලන්නකෝ. ගෙදර වියදම මම දන්නවා. දැන් කොරෝනා සීසන් එකේ දවස් 10කට ලොක්ඩවුන් කරනවා කිව්ව ගමන් ගෙදර අම්මයි තාත්තයි දන්නවා ගෙදරට අවශ්‍ය ප්‍රමාණය. දැන් ඔයයි දන්නේ නැහැ ඔය. ඉතින් ඔය ෆෝන් එක බොබ ඉන්න කෙනෙක් කරන්නේ ගෙදෙට්ට අනිත් පොත්පත් අතේ ෆෝන් එක බොබ ඉන්නවා. අම්මා දන්නවා තාත්තා දන්නවා දවස් 10 නම් යාන්තම් ෂේප් වෙලා ඉන්න මෙච්චර බඩු ප්‍රමාණයක් ඕන. කල්තිය ඇස්ටිමේට් කරන්න පුළුවන් මයි පුතේ. හැබැයි
ආරක්ෂණ චේතනාවෙන් පුතේ ළඟ තියාගන්න මුදල් ප්‍රමාණය කල් තියා ඇස්තමේන්තු කරන්න බෑ. හැදෙන ලෙඩේ මොකක්ද කියලා කල් තියා කියන්න බෑ පුතේ. වැටෙන ගහ මොකක්ද කියලා කල් තියා කියන්න බෑ පුතා. හැපෙන වාහනේ මොකක්ද කියන එක කල් තියා කියන්න බෑ පුතා. අන්න එහෙනම් ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම කල් තියා ඇස්තමේන්තු කරන්න බැරි වියදම් හා බෙදලා තියෙනවා. තව එකක් තියෙනවා පුතේ මෙන්න මෙහෙම. ගනුදෙනු චේතන එක මම ස්තුනම කියලා කියන්නම් අර දරුවෙකු දෑවත් එක. ගනුදෙනු චේතනාවයි ආරක්ෂණ චේතනාවයි ඉටු කරන්නේ මුදලේ හුවමාරු මාධ්‍යයක කාර්යය. ඒක අපි ඉස්සරහට වෙනම තැනකට ගමු. ඒක කිව්ව නිසා මතක් කරගන්න. හොඳයි. යන්න. කියනකොට බලන්න ආදායම් අන්න කියනවා. බලන්න ඊතර වාක්‍යය මොකද වෙන්නේ? ආදායම් ලැබීම් ගෙවීම් සිදුවන කාල පරිච්ඡේද පිළිබඳ අවිනිශ්චිතතාවක් පවත්නා බැවින් අනාගතයේ ඇතිවිය හැකි හදිසි වියදම් තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමේ අරමුණින් මුදල් ශේෂ ඉල්ලුම් කරති. මේ කල්තබා පුරෝකතනය කිරීමට අපහසු අවිනිශ්චිත ගනුදෙනු හා සම්බන්ධ වේ. ආරක්ෂණ මුදල් ඉල්ලුමද ආදායමේ ධනශ්‍රිතයක් වේ. ලෙඩ රෝග හදිසි විපාක. හයිලයිට් කරන්න පුතේ කල්තබා පුරෝකතනය කිරීමට අපහසු කියන වචනේ. හයිලයිට් කරන්න කල්තබා පුරෝකතනය කිරීමට අපහසු කියන වචනේ. කල්තබා පුරෝකතනය කිරීමට අපහසු කියන වචනේ හයිලයිට් කරන්න. මහජනතාව ගනුදෙනු හා ආරක්ෂාව සඳහා මුදලට කරන ඉල්ලුම අනුලෝම වශයෙන් ජාතික ආදායම් මත රඳා පවතී. ආදායම ඉහළ යන විට ශේෂ ආරක්ෂණ අතර මුදල් ප්‍රමාණය කිව්වා. එහෙනම් පුතේ බලන්න මේ දෙකම තීරණය වෙන්නේ ආදායමත් එක්ක. ආදායම වැඩි වෙනකොට ගනුදෙනු ආරක්ෂණ මුදල් ඉල්ලුම වැඩි. ආදායම අඩු වෙනකොට ගනුදෙනු ආරක්ෂණ මුදල් ඉල්ලුම අඩු. හරිද පුතේ? right. ඊළඟ චේතනාව ගන්නවා පුතේ. මොකක්ද ඊළඟ චේතනාව? ඊළඟ චේතනාව. පුතේ මෙන්න මේක පොඩ්ඩක් දාගන්න කොතන? ඔතන හරහාට මේක දාගන්න. මෙන්න පොඩ්ඩක් දාගන්න පුතේ තරහට. හරි. යරිලා විද්‍යාවෙන් ආදැන් ඊළඟ ප්‍රශ්නයට යන්න. මුදල් ශේෂ ළඟ තබා ගැනීමේ සමප්‍රේක්ෂණ චේතනාව යන්නේ කුමක් අදහස් වේද? මුදල් ශේෂ ළඟ තබා ගැනීමේ සමප්‍රේක්ෂණ චේතනාව යන්නේ කුමක් අදහස් වේද කියලා. මොකද්ද සමප්‍රේක්ෂණ චේතනාව කියන්නේ? මෙන්න මේකයි පුතේ සිද්ධිය. පුතේ අපි සල්ලි ළඟ තියාගෙන ඉන්නවා නම් ආදායම් ඉපීමේ චේතනාව. අපි සල්ලි ළඟ තියාගෙන ඉන්නවා මය පුතේ
ආදායම් ඉපයීමේ චේතනාව. අපි සල්ලි ළඟ තියාගෙන ඉන්න නම් ආදායම් ඉපයීමේ චේතනාව. අන්න ඒකට කියනවා සමප්‍රේක්ෂණ චේතනාව. ඒකට කියනවා මොකද්ද පුතේ? සමප්‍රේක්ෂණ චේතනාව. පුතේ මේ බලන්න පුතේ. ඒකට කියනවා සමප්‍රේක්ෂණ චේතනාව. භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර වගේ සුරකුම් පත්වල භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර වගේ සුරකුම් පත්වල මිල විචලනයන් ප්‍රයෝජනයට අරගෙන ලාභ ආදායම් ඉපයීමේ චේතනාවෙන් සල්ලි ළඟ තියාගන්නවා නම් ඒකට කියනවා සමප්‍රේක්ෂණ චේතනාව. මොකක්ද කියන්නේ? සමප්‍රේක්ෂණ චේතනාව. සමප්‍රේක්ෂණ චේතනාව. පුතේ ආදායම මේ බලන්න. භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කරවල මිල අඩු වුණාම අඩු මිලට අරන් වැඩි මිලට විකුණලා ලාභ ගැනීමේ චේතනාවෙන් සල්ලි ළඟ තියාගන්න නම් ඔකට කියන මොකක්ද? සමප්‍රේක්ෂණ චේතනාව. right ලියන්න දෙටින් පිළිනපත් මිල වෙනස් වීමේ අපේක්ෂාවෙන් පිළිනපත් මිල වෙනස් වීමේ අපේක්ෂාවෙන් අපේක්ෂාවන් පිළිනපත් මිල වෙනස් වීමේ අපේක්ෂාවන් පදනම් කර ගනිමින් අනාගත ලාභ ලැබීම සඳහා පිළිනපත් මිල වෙනස් වීමේ අපේක්ෂාවන් පදනම් කර ගනිමින් අනාගත ලාභ ලැබීම සඳහා මුදල් ශේෂ සඳහා කරනු ලබන ඉල්ලුම සමප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම නම් වේ. සම්ප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම නම් වේ. 26 පිටුවේ ආයන්න ප්‍රශ්නේ. කරු මේ මොනවද කියන්නේ? එයාවද නිදාගෙනවද වෙච්ච එකද කොහෙද? 26 පිටුවේ ආයන්න මුදල් ශේෂ ළඟ තබා ගැනීමේ සම්ප්‍රේක්ෂණ චේතනාව යන්නේ කුමක් අදහසෙන්? ආයෙ කියනවා පුතේ ලියාගන්න. පිළිනපත් මිල වෙනස් වීමේ අපේක්ෂාවන් පදනම් කර ගනිමින් අනාගත ලාභ ලැබීම සඳහා මුදල් ශේෂ සඳහා කරනු ලබන ඉල්ලුම සමප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම නම් වේ. හරි පුතේ? right. මේ බලන්න පුතේ මේ සමප්‍රේක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම තීරණය වෙන්නේ
පොලි අනුපාතය මත සමප්‍රේක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම තීරණය වෙන්නේ පුතේ පොලි අනුපාතය මත. මේ බලන්න. ගනුදෙනු චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම ආදායම මත තීරණය වේ. ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම තීරණය වෙන්නේ ආදායම මත. හැබැයි පුතේ සමප්‍රේක්ෂණ චේතනාව සමප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම සමප්‍රේක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම තීරණය වෙන්නේ පුතේ පොලි අනුපාතය මත. පොලි අනුපාතය සමප්‍රේක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම තීරණය වෙන්නේ පොලි අනුපාතය මත. පොලි අනුපාතයයි සමප්‍රේක්ෂණ චේතනාවයි අතර තියෙන්නේ පුතේ ප්‍රතිලෝමීය සම්බන්ධය. සම්ප්‍රේක්ෂණ චේතනාවයි පොලි අනුපාතය අතර තියෙන මොන සම්බන්ධයක්ද පුතේ? ප්‍රතිලෝමීය සම්බන්ධය. අර ඉස්සෙල්ලා ලියපු තැනට පුතේ මේකත් පොඩ්ඩක් ඇඩ් කරගන්නකො. ඇඩ් කරගන්නකො. දැන් මේ තුනම පුතේ එක තැනක තියෙන්න ඕනේ. බලු බැලමට පේන ලස්සනට. මම සින්දු දාන්නේ පුතා ළමයිගේ තාත්තගෙන් කතා කරලා බැන්නා මේ ඔයයි දාන සින්දු මේ අපේ දරුවගේ මානසික විකෘතිභාවයක් ඇති කරනවා කියලා. මම තීරණය කළා සින්දු දාන්නේ නැහැ කියලා. දැන් දන්නේ නැහැ සින්දු. මම දාන සින්දු වලින් ඒ ළමයාගේ මනස මේ වෙන්න පුළුවන්ලු. ඒ කියන්නේ ප්‍රේමය වගේ පැත්තකට ඇදලා යන්න පුළුවන්ලු. ඇති මම දාන්නෙත් අපි අර අමුතු සින්දුනේ හොඳ වැඩේ කතා කරලා ඉවුවා මේ දුවේගේ තාත්තා කෙනෙක්. මේ ප්‍රේම සින්දු අහලා මේ ඒ දරුවගේ මේ මානසික මේ ව්‍යාධියකට يعني මේ මොකක්ද කියන්නේ මේ මනස නිකන් ඒ අත්දැකීම් වලට යන්න පුළුවන් හරි අන්නේ මේ කතාවක් වෙයි දාන්නේ නැහැ සින්දු. යා හොඳයි. එන්න රෝමන් අංක දෙකට. රෝමන් අංක දෙකට එන්න. රෝමන් අංක දෙකට. එයා මෙතන රෝමන් අතුරෙන් ආදායම හා මුදල් ඉල්ලුම සම්බන්ධ වන්නේ කෙසේද? ආදායම හා මුදල් ඉල්ලුම සම්බන්ධ වන්නේ කෙසේද? සුදුසු ප්‍රස්ථාර සටහනක් යොදා ගනිමින් පැහැදිලි කරා. ආදායමයි මුදල් ඉල්ලුමයි සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. සුදුසු ප්‍රස්ථාර සටහනක් යොදා ගනිමින් පැහැදිලි කරා. සුදුසු ප්‍රස්ථාර සටහනක් යොදා ගනිමින් පැහැදිලි කරා. සුදුසු ප්‍රස්ථාර සටහනක් යොදා ගනිමින් පැහැදිලි කරා. පුතේ ආදායමත් එක්ක සම්බන්ධ වෙන මුදල් ඉල්ලුම් දෙකයි. මොකක්ද? ගනුදෙනු මුදල් ඉල්ලුමයි ආරක්ෂණ මුදල් ඉල්ලුමයි. ගනුදෙනු මුදල් ඉල්ලුමයි ආරක්ෂණ මුදල් ඉල්ලුමයි. හරිද? ගනුදෙනු මුදල් ඉල්ලුමයි ආරක්ෂණ මුදල් ඉල්ලුමයි. එතකොට මෙන්න මේ දෙක තමයි පුතේ ආදායමත් එක්ක සම්බන්ධ වෙන්නේ. මොන චේතනා දෙකද? ගනුදෙනු චේතනාවයි ආරක්ෂණ චේතනාවයි. දැන් පුතේ තියරි පොතේ අපි මේවා වෙන් වශයෙන් ඇදලා ඇතිනේ. ගනුදෙනු මුදල් ඉල්ලුම් ශ්‍රිතේ ආදායම මුදල් ඉල්ලුම් ශ්‍රිතේ. ඒ දෙකම පුතේ ආදායමත් එක්කනේ තීරණය වෙන්නේ. ඒ අනුව පුතේ අපි මේ දෙකම දාලා ප්‍රස්ථාරයක් අදිමු.
Pastor, ya kan? Mere pastor. බලගෙන ඉන්න එපා. අපි ගන්නවා මේ පැත්තට ආදායම y. මේ පැත්තට ගන්නවා මුදල් එල්ලු. මුදල් එල්ලු. දෙකම ගන්න මොකක්ද? MDT MDP. මෙන්න M සමානයි ශ්‍රුතියක් වේ y. අන්තිමට බලන්න බලාගෙන ඉන්න. මෙන්න L2 L1 Y2 Y1 L3 Y3 ආදායම වැඩි වෙද්දී ගනුදෙනු ආරක්ෂණ මුදල් ඉල්ලුමත් වැඩි වෙනවා. ආදායම අඩු වෙද්දී ගනුදෙනු ආරක්ෂණ මුදල් ඉල්ලුමත් අඩු වෙනවා. හරිද? right. දැන් අපි ලස්සනට මේක දාගන්න පස්තාව.
right. යන්නේ ආදායම Y2 සිට ආදායම Y2 සිට ආදායම Y2 සිට ඔය මැසේජ් කරන්නේ නැහැ පුතා බොඩේ වෙන ළමයිට මැසේජ් කරනවා අතන්න ඕනේ මොකද නම් පොඩි දෙයක් හම්බුනොත් ඇති පීඩනේ පුතා ඔය මානසික පීඩනේ පුතා ඔය නේ right ආදායම Y2 සිට Y3 දක්වා වැඩි වන විට Y3 දක්වා වැඩි වන විට වැඩි වෙන විට ගනුදෙනු හා ආරක්ෂණ මුදල් ඉල්ලුම ගනුදෙනු හා ආරක්ෂණ මුදල් ඉල්ලුම ගනුදෙනු හා ආරක්ෂණ මුදල් ඉල්ලුම L2 සිට L2 සිට L3 දක්වා වැඩි L2 සිට L2 සිට L3 දක්වා වැඩි එමෙන්ම ආදායම Y2 සිට ආදායම Y2 සිට ආදායම Y2 සිට Y1 දක්වා අඩුවන විට ආදායම Y2 සිට Y1 දක්වා අඩුවන විට ආදායම Y2 සිට Y1 දක්වා අඩුවන විට ගනුදෙනු හා ආරක්ෂණ මුදල් ඉල්ලුම ගනුදෙනු හා ආරක්ෂණ මුදල් ඉල්ලුම L2 සිට L1 දක්වා අඩුයි L2 සිට L1 දක්වා අඩුයි L2 සිට L1 දක්වා අඩුයි හරිද පුතේ හරි හොඳ උස්මක් ගන්න යා ඊට පස්සේ යනවා පුතේ මෙන්න මේ කතාව මුදල් සඳහා වන එල්ලුම පොලි අනුපාතික අනුව වෙනස් පුතේ මතක තියාගන්න දැන් මම විග්‍රහයකුත් කරනවා මුදල් සඳහා වන එල්ලුම පොලි අනුපාතික අනුව වෙනස් වේ මෙම ප්‍රකාශයේ රූප සටහනකින් පැහැදිලි කරන්න පුතේ සමපේක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම තීරණය වෙන්නේ පොලි අනුපාතය මත සමපේක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම තීරණය වෙන්නේ පොලි අනුපාතය මත පොලි අනුපාතයයි සමප්‍රේක්ෂණ මුදල් ඉල්ලුමයි අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. පොලි අනුපාතයයි සම්ප්‍රේක්ෂණ මුදල් ඉල්ලුමයි අතර තියෙන මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධය. මේ බලන්න හොඳ. සමප්‍රේක්ෂණ මුදල් ඉල්ලුමයි පොලි අනුපාතය අතර තියෙන ප්‍රතිලෝමීය සම්බන්ධය. පොලි අනුපාතය වැඩි වුණොත් MBS ස්පෙකියුලේටරි මෝඩල් අඩු වෙනවා ප්‍රතිලෝම පොලි අනුපාතය අඩු වුණොත් සමප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම වැඩි වෙනවා MDS වැඩි වෙනවා ඔය දෙක අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය පැහැදිලිද ප්‍රතිලෝමීය සම්බන්ධය. හරිද? right. එහෙනම් අපි කියනවා පුතේ
සමප්‍රේක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම. Money demand for the speculatory motive depend on interest rate. ඔව් ලියන්න පුළුවන්. හරිද? right. ලියමු දැන්. දැන් පොලි අනුපාතිකය සහ වත්කමක් ලෙස මුදලට කරන ඉල්ලුම අතර පොලි අනුපාතිකය සහ වත්කමක් ලෙස මුදලට කරන ඉල්ලුම අතර වත්කමක් ලෙස මුදලට කරන ඉල්ලුම අතර ප්‍රතිලෝම සම්බන්ධයක් දක්නට ලැබේ. වත්කමක් ලෙස මුදලට කරන ඉල්ලුම අතර ප්‍රතිලෝම සම්බන්ධයක් දක්නට ලැබේ. ප්‍රතිලෝම සම්බන්ධයක් දක්නට ලැබේ. එනම් පොලි අනුපාතිකය වැඩිවන විට සමප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම අඩුවන අතර පොලි අනුපාතිකය වැඩිවන විට සමප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම අඩුවන අතර පොලි අනුපාතය අඩුවන විට සමප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම වැඩි වේ. පොලි අනුපාතය අඩුවන විට සමප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම වැඩි වේ. එනම් පොලි අනුපාතය වැඩි වෙන විට සම්ප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම අඩු වන අතර පොලි අනුපාතය අඩු වෙන විට සම්ප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම වැඩි වෙනවා. හරිද? right. පස්තරකට දාලා පුතේ නිකන් තියෙන්නේ. මේවා පොඩක් ඉන්නදී නැතුව. right, yeah. බලගෙන ඉන්න.
රයිට් ලස්සන දාගන්න. අලංකාරට දාගන්න. පුතේ මේකේ පොලි අනුපාතය උඩ හොරේ ඒක වඩා වෙනස් කළ කරන්නේ සමප්‍රේක්ෂණ මුදල් ලියුමේ. එහෙනම් බලන්න පුතේ හොඳට. පොලි අනුපාතය අඩු වෙච්ච පාර සමප්‍රේක්ෂණ මුදල් ලියුම වැඩි වෙනවා. ඒ කියන්නේ මේකයි පුතේ. බැංකු වලින් ගෙවන පොලි අනුපාත අඩු වෙනකොට යා සරලව හිතන්නකෝ. බැංකු වලින් ගෙවන පොලි අනුපාත අඩු වෙනකොට පුතේ බැංකු වල තියෙන සල්ලි සාක්කුවේ දාගෙන කොටස් වෙළඳපොළට යනවා. භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර වෙලට යනවා. මොකටද? සමප්‍රේක්ෂණ චේතනාවෙන් ආයෝජනය කරනවා. අන්න ඒක වෙන්නේ. පොලි අනුපාතය අඩු වෙනකොට බැංකු වල සල්ලි දාන්නේ. බැංකු වල තියෙන සල්ලි අරගෙන කොටස් වෙළඳපොළට යනවා සමප්‍රේක්ෂණ චේතනාවෙන් ආයෝජනය කරා. ඒ වගේම පුතේ පොලි අනුපාතය වැඩි වෙනකොට අර සමප්‍රේක්ෂණ චේතනාවෙන් තිබිච්ච සල්ලි ටික බැංකු වල ගිහින් තැන්පත් කරනවා. ඒත් එක්කම පොලි අනුපාත මේ සම්ප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම අඩු වෙනවා. රයිට් එකෙන් දෙපැත්ත සයිඩ් එක ලියන්න පුතේ. සයිඩ් එක ලියන්න. සයිඩ් එක ලියන්න. පොලි අනුපාතිකය
පොලි අනුපාතිකය R2 සිට R1 දක්වා අඩුවන විට පොලි අනුපාතිකය R2 සිට R1 දක්වා අඩුවන විට R2 සිට R1 දක්වා අඩුවන විට මුදල් එල්ලුම M2 සිට M3 දක්වා වැඩි වේ. M2 සිට M3 දක්වා වැඩි වේ. පොලි අනුපාතිකයේ R2 සිට R1 දක්වා අඩුවන විට මුදල් ඉල්ලුම M2 සිට M3 දක්වා වැඩි වේ. ආයෙ රුලක් කරගෙන පුතේ. පොලි අනුපාතිකය R2 සිට R3 දක්වා වැඩි වන විට පොලි අනුපාතිකය R2 සිට R3 දක්වා වැඩි වන විට මුදල් එල්ලුම M2 සිට M1 දක්වා අඩුයි. M2 සිට M1 දක්වා අඩුයි. ඔන්න ප්‍රතිලෝම සපයි. ඔන්න ප්‍රතිලෝමීය සපයි. right. එහෙනම් පුතේ බලන්න සමප්‍රේක්ෂණ මුදල් ඉල්ලුමයි පොලි අනුපාතය අතර තියෙන මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝමීය සම්බන්ධය. හරිද? right. දැන් මම පොඩි අතුරු කතාවකට එනවා. මොකද අතුරු කතාව? මුදලේ කාර්යයන් හා මුදල් ඉල්ලුම අතර තියෙන සම්බන්ධය ගැන සාකච්ඡා කරන්නේ. මුදලේ කාර්යයන් හා මුදල් ඉල්ලුම අතර තියෙන සම්බන්ධය. පුතේ ගනුදෙනු චේතනාවෙනි ආරක්ෂණ චේතනාවෙනි මුදලට කරන ඉල්ලුම තීරණය වෙන්නේ බලන්න හොඳ සමප්‍රේක්ෂණ චේතනාවෙන් කරන ඉල්ලුමත් ගනුදෙනු ආරක්ෂණ චේතනාවෙන් කරන ඉල්ලුමත් සම්බන්ධ වෙලා තියෙන්නේ මුදලේ මොන මොන කාර්යයන් එක්කද කියලා අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. පුතේ ගනුදෙනු චේතනාවයි ආරක්ෂණ චේතනාව කියන ඔය දෙකෙන් මුදල් ඉල්ලන්නේ පුතේ මුදල් විනිමය මාධ්‍යයක නැත්නම් හුවමාරු මාධ්‍යයක කාර්ය ඉටු කරන නිසා නේද? අපිට සල්ලි පාවිච්චි කරලා භාණ්ඩ ගන්න පුළුවන්. සල්ලි පාවිච්චි කරලා හදිසියකදී භාණ්ඩ ගන්න පුළුවන්. ඔය නිසා. ඊට පස්සේ පුතේ සමප්‍රේක්ෂණ චේතනාවෙන් මුදල් ඉල්ලන්නේ පුතේ මොකක් නිසාද? වටිනාකමේ සන්නිධියක කාර්ය නිසා. සන්නිධියක කාර්ය මුදල් ඉටු කරන නිසා.
28 වෙනි පිටුවේ උඩ. හැබැයි කියලා තැන දාන්න ඕන ඈ. 28 වෙනි පිටුවේ උඩ මේක දාගන්න. හරිද? right. ඔන්න සම්බන්ධ කරගන්න. යන් ඊළඟට නම් යන්නේ පුතේ ලොකු විග්‍රහයකට. පිළිනපත් වෙළඳපොළ විග්‍රහය. මේ බලන්න පුතේ උදේ. පුතාගේ තියරි නෝට් එකේ මෙයා ලොකුවටම කරලා ඇති හොඳේ. ලොකුවට සාකච්ඡා කරලා ඇති. පුතේ මේ අහන්න හොඳට. මේ පොලි අනුපාතයක් සමප්‍රේක්ෂණ මුදල් ඉල්ලුමක් අතර තියෙන ප්‍රතිලෝමීය සම්බන්ධය පිළිනපත් වෙළඳපොළ කටයුතු ඇසුරෙන් පෙන්වන්න පුළුවන්. තහවුරු කරලා පෙන්වන්න පුළුවන්. මොකද්ද පුතේ? පොලි අනුපාතයක් සමප්‍රේක්ෂණ මුදල් ඉල්ලුමක් අතර තියෙන මේ ප්‍රතිලෝමීය සම්බන්ධය පිළිනපත් වෙළඳපොළ ඇසුරෙන් පෙන්වන්න පුළුවන්. මොකක්ද මේ පිළිනපත් කියන්නේ? භාණ්ඩාගාර බැඳුම් කර බිල්පත් වගේ සුරකුම්පත්. භාණ්ඩාගාර බිල්පත් ආදී මේ සුරකුම්පත් පුතේ. භාණ්ඩාගාර බිල්පත් කියලා හිතා ගන්නකො. right? සුරකුම්පත්. පුතේ මේ ප්‍රතිලෝම සම්බන්ධවම දැන් පෙන්වන්න යන්නේ. කොහොමද පෙන්වන්නේ මෙන්න මේ? හරිද? right. මෙන්න මේ පෙන්වන්න යන්නේ. මම ඊතලෙන් ඊතලේ කියලා දෙනවා පුතේ හොඳට අහගෙන ඉන්න. පුතේ රටේ පොලි අනුපාතය වැඩි වෙනවා. පොලි අනුපාතය වැඩි වෙනකොට රටේ පොලි අනුපාතය පුතේ වැඩි වෙනකොට පිළිනපත්වල මිල වැඩි වෙනවා. පොලි අනුපාතය වැඩි වෙනකොට පිළිනපත් මිල පුතේ අඩු වෙනවා. පොලි අනුපාතය වැඩි වෙනොත් පිළිනපත්වල මිල අඩු වෙනවා. මතක තියාගන්න පොලි අනුපාතයයි පිළිනපත් මිලයි අතර තියෙන මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධයක්. යවුතිදී ඔක්කොම ආයි මුල ඉඳලා කියන්න අමාරුයිනේ. පුතා පොඩ්ඩක් තීර නෝට් එක බලන්න.
පොලි අනුපාතයයි පිළිනපත් මිලය අතර තියෙන ප්‍රතිලෝමීය සම්බන්ධය. පොලි අනුපාතය වැඩි වෙනකොට පිළිනපත් මිල අඩු වෙනවා. භාණ්ඩාගාර පිළිපත් මිල අඩු වෙනවා. අන්න දැන් සමප්‍රේක්ෂකයෝ හිතන මෙහෙම. කවුද සම්ප්‍රේක්ෂකයෝ කියන්නේ? අඩු මිලට අරන් වැඩි මිලට විකුණලා ලාභ ගන්න හිතාගෙන ඉන්න අයට කියනවා සමප්‍රේක්ෂකයෝ. අඩු මිලට අරන් වැඩි මිලට විකුණලා ලාභ ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට නමක් කියනවා. මොකද්ද කියන්නේ පුතේ? සමප්‍රේක්ෂකයෝ. හරිද? දැන් සමප්‍රේක්ෂකයෝ පුතේ කල්පනා කරනවා දැන් පිළිනපත්වල මිල අඩු වෙනවා. හිතන්න මෙහෙම රුපියල් 1000ට තිබුණු පිළිනපත දැන් රුපියල් 900ට අඩු වෙනවා. පිළිනපත්වල මිල අඩු වෙනවා. රුපියල් 1000ට විකිණිච්ච පිළිනපත රුපියල් 1000ට විකිණිච්ච පිළිනපත දැන් 900ට අඩු වෙනවා. පැහැදිලිද? right. රුපියල් 1000ට විකිණිච්ච අය 1000ට විකිණිච්ච පිළිනපත දැන් 900ට අඩු. දැන් අර සමප්‍රේක්ෂකය මුකුද සම්ප්‍රේක්ෂකය කියන්නේ? පිළිනපත් අඩු මිලට අරන් වැඩි මිලට විකුණලා ලාභ ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය. හිතනවා මෙන්න මේ අනාගතයේ පොලි අනුපාතය අඩුයි. පිළිනපත් මිල වැඩි වේයයි සමප්‍රේක්ෂකයෝ අපේක්ෂා කරයි. සමපේක්ෂකයෝ අපේක්ෂා කරයි. මොකද ඉතින් in the future අනාගතයේ පොලි අනුපාතය අඩුයි පිළිනපත් මිල වැඩි වේයයි සමප්‍රේක්ෂකයෝ අපේක්ෂා කරයි. අන්න දැන් සම්පේක්ෂකයෝ තුන මෙහෙම right මේ බලන්න. පොලි අනුපාතය වැඩි වෙනකොට පිළිනපත් මිල අඩු වෙනවා. ඒ හැටි පොදුලෝම සම්බන්ධයක් තියෙනවා. දැන් 1000ට විකිණිච්ච පිළිනපත 900ට වැටිලා. දැන් අර සමප්‍රේක්ෂණ චේතනාවෙන් අඩු මිලට අරන් වැඩි මිලට විකුණලා ලාභ ගන්න බලාපොරොත්තුෙන් වෙළඳපොළට ගිහින් ඉන්න සම්ප්‍රේක්ෂකයා හිතනවා අනාගතේ නැවත මේ පිළිනපත් මිල වැඩි වෙයි. අද 900 වුණාට ලබන මාසේ ඊළඟ මාසේ වෙද්දී ඒක 1100ට යයි. එහෙම හිතලා අනාගතේ පොලි අනුපාතය අඩුයි පිළිනපත් මිල වැඩි වෙයි සම්ප්‍රේක්ෂකව හිතලා පුතේ මොකද කරන්නේ? අර අතේ තිබිච්ච සල්ලි ටික දාලා පිළිනපත් මිලට ගැනීම වැඩි කරනවා. 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 පිළිනපත් මිලට ගැනීම වැඩි කරයි. පිළිනපත් මිලට ගැනීම වැඩි කරයි. පිළිනපත් මිලට ගැනීම වැඩි කරයි. දැන් බලන්න පුතේ මේ දෙක අතර තියෙන මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝමීය සම්බන්ධය. ඔන්න ඔය සටහන ගහලා මේ පිළිනපත් මිලට ගැනීම වැඩි කරයි. හරිද? පිළිනපත් මිලට ගැනීම වැඩි කරයි. එතකොටම පුතේ සමප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම අඩුයි. සමප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම අඩුයි. එතකොටම සමප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම අඩුයි. දැන් මායි මුල ඉඳලා පොදුවට කියලා දෙනවා පුතේ. පොදුවට අහගෙන ඉන්න. හොඳේ. රයිට් හොඳ පුතා වගේ අහගෙන ඉන්න.
මෙන් පොලි අනුපාතය වැඩි වුණා, පිළිනපත් මිල අඩු වුණා, ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. රුපියල් 1000ට තිබිච්ච බිල්පත රුපියල් 900ට වැටුණා. දැන් සමපේක්ෂකයෝ හිතන අනාගතයේ පොලි අනුපාතය අඩු වී පිළිනපත් මිල වැඩි වේයයි සමපේක්ෂකයෝ අපේක්ෂා කරනවා. අනාගතයේ පොලි අනුපාතය අඩු වී පිළිනපත් මිල වැඩි වේයයි සම්පේක්ෂකයෝ හිතනවා. සම්පේක්ෂකයෝ හිතනවා අනාගතයේ අඩු වෙච්ච එක නැවත වැඩි වෙයි. අද 900යි ලබන මාසෙට 1050 වෙයි. එහෙම කළ පුතේ පිළිනපත් මිලට ගැනීම වැඩි කරයි. අර සමප්‍රේක්ෂණ චේතනාවෙන් සාක්කුවේ දාගෙන ඉඳපු සල්ලි යොදවලා පිළිනපත් මිලට ගැනීම වැඩි කරනවා. ඒත් එක්කම සමපේක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම අඩු වෙනවා. බලන්න දෙකලවල පොලි අනුපාතය සමපේක්ෂණ මුදල් ඉල්ලුම ප්‍රතිලෝම සම්බන්ධයක් අපිට පේනවා. එහෙනම් මේ සටහනෙන් අපිට පොලි අනුපාතයත් සමපේක්ෂණ මුදල් ඉල්ලුමත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් පවතින බව මනාව පැහැදිලි වෙනවා. දැන් මේක දාගන්නේ කොහෙද? 28 වෙනි පිටුවේ යට ඉඩක් තියෙනවා මට පේනවා. අන්න ඒක දාගන්න. 28 වෙනි පිටුවේ යට. පුතා ලියලා ඉවර වෙච්ච ගමන් මට මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා.
හරි. පටගමු. පෑන්. පෑන්. හරි. right. එන පුතේ බලන්න. ඔක අනිත් පැත්තට ලියාගමු ටක් ගාලා. ඔක අනිත් පැත්තට ටක් ගාලා ලියාගමු. ඔය ඉන්න ළමයි. මේක අනිත් පැත්තට ටක් ගාලා ලියාගන්න. ටක් ගාලා ලියාගන්න මම ලියනකම් ඉන්න ඕනේ අප ටක් ගාලා ලියාගන්න. පොලි අනුපාතය අඩු වෙනවා. අනිත් පැත්තට ලියන්න. 9 පිටුවේ යට ගියමුක අනිත් පැත්තට ලියන්න. පොලි අනුපාතය අඩු වෙයි. පිළිනපත් මිල වැඩි. පොලි අනුපාතය අඩු වෙයි පිළිනපත් මිල වැඩි. අනාගතයේ පොලි අනුපාතය වැඩි වී පිළිනපත් මිල අඩු වේයයි අපේක්ෂා කෙරේ. පිළිනපත් මිලට ගැනීම අඩු කරයි. පිළිනපත් මිලට ගැනීම අඩු කරයි. සමප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම අඩු කරයි. සමප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම වැඩි. මේ දෙක අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. ලස්සන දාගන්න. ඔයා හරියට මේ හිතලා දාගන්න ඕන. මම එකින් එක එළිය දෙනවා ඉතින් පොඩි එකාට වගේ. දාගන්න. අනිත් පැත්තට දාගන්න. ඒත් බලන්න පුතේනේ පොලි අනුපාතය අඩු වෙනවා පිළිනපත් මිල වැඩි වෙනවා. දැන් හිතනවා අනාගතයේ පොලි අනුපාතය වැඩි වී පිළිනපත් මිල අඩු වෙයි කියලා හිතන් පිළිනපත් මිලට ගන්න එක අඩු කරනවා. නැත්නම් අතේ තියෙන පිළිනපත් විකුණනවා. හරි. දැන් පුතේ හරි ඉවරයි. ටක් ගාලා ඉවත් ලියන්න ඕනේ. හොඳ දරුවෙක් ඉන්නේ දැන්. යා. හයේ එක ප්‍රශ්නය. පිළිනපත් මිල වෙනස් වීම හා පුද්ගලයන් ළඟ තබා ගැනීමට කැමති වන මුදල් ශේෂ ප්‍රමාණය අතර ප්‍රමාණය කෙරෙහි කෙසේ බලපානු ඇද්ද? මොකද කියන්නේ? පිළිනපත් මිල වෙනස් වීම පුද්ගලයන් ළඟ තබා ගැනීමට කැමති වන මුදල් ශේෂ ප්‍රමාණය කෙරෙහි කෙසේ බලපානු ඇද්ද? කොහොම බලපානවද කියලා? යම් පුතේ මෙන්න කතාව. ලියන්න තියෙන පළවෙනි විස්තර ලියන්න. පිළිනපත් මිල වෙනස් වීම හා පිළිනපත් මිල වෙනස් වීම හා
පුද්ගලයින් ළඟ තබා ගැනීමට කැමති පිළිනපත් මිල වෙනස් වීම හා පුද්ගලයන් ළඟ තබා ගැනීමට කැමති මුදල් ශේෂ ප්‍රමාණ අතර පිළිනපත් මිල වෙනස් වීම හා පුද්ගලයන් ළඟ තබා ගැනීමට කැමති මුදල් ශේෂ අතර අනුලෝම සම්බන්ධතාවක් පවතී. අනුලෝම සම්බන්ධතාවක් පවතී. හරිද? right. දැන් මම හිතනවා විනාඩියක් දෙනවා. හරිද? තීරපොත බලන්න ඕනේ තේ පිල්ල මේ වගේ මතක ගත්තා පිල්ල මේ බලන්න ඕන ආයේ මේක පැහැදිලි කරන පැය දෙකක් විතර යනවා. right. දැන් පුතේ ඔය උත්තරේ කියවන්න. කියෝ සටහන බලන්න. මම සටහන් දෙකක් දුන්නානේ පිටු දෙකේ. දැන් මගේ පුතේ උත්තරේ කියවනු සටහන බලන්න. උත්තරේ කියවනු සටහන බලන්න. සටහන කියවනු උත්තරේ බලන්න. හරිද? right. විනාඩි 4ක් දෙන්න. කරන්න. මම කියනවට වඩා වැදගත් වෙන්නේ යන්නේ. දැන් අපි සටහන් දෙකක් ඇඳන්නේ. දැන් සටහන් දෙකක් ඇඳන්නේ. ඒ සටහන් දෙක පුතේ බලන්න. දැන් කියපු එකයි කියන්නම් පුතේ. පිළිනපත් මිල වෙනස් වීම හා පුද්ගලයන් ළඟ තබා ගැනීමට කැමති මුදල් ප්‍රමාණ අතර අනුලෝම සම්බන්ධයක් පවතී. දැන් අපි දාපු සටහන් දෙකයි උත්තරේ හොඳට බුද්ධිගෝචරව බලන්න.
right යන් දැන් හොඳට බලාගෙන යමු. මෙන්න මේකයි සිද්ධිය. පොලි අනුපාතය අඩු වෙච්ච ගමන් පිළිනපත් වල මිල වැඩි වෙනවා. පොලි අනුපාතයයි පිළිනපත් මිල අතර තියෙන ප්‍රතිලෝම. දැන් ඔන්න පිළිනපත් මිල වැඩි වෙනවා. භාණ්ඩාගාර බිල්පත් බැලුම් කර මිල වැඩි වෙනවා. පිළිනපත් මිල වැඩි වෙනවා. දැන් සමප්‍රේක්ෂකයෝ හිතන අනිවාර්යෙන් ඔක ඊළඟට වෙන්නේ මොකද්ද? වැඩි වුණොත් ඊළඟට තියෙන අඩු වීම. අනාගතයේ පොලි අනුපාතය වැඩි වී පිළිනපත් මිල වැඩි වී සම්ප්‍රේක්ෂකයෝ හිතුවා. අන්න පුතේ අතේ තියෙන පිළිනපත් විකුණනවා පිළිනපත් මිලට ගන්න එක අඩු කරනවා සමප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම වැඩි වෙනවා. දැන් වාක්‍යයෙන් වාක්‍ය බලාගෙන යමු පුතේ. පිළිනපත් මිල වෙනස් වීම හා පුද්ගලයන් අතර ළඟ තබා ගැනීමට කැමති මුදල් ශේෂ ප්‍රමාණ අතර අනුලෝම සම්බන්ධයක් තියෙනවා. දැන් රෙඩ් පෙන් එක ගන්න. රතු බෑන රං රතු පාටෙන් මෙන්න මේ දෙකට ඔහොම දාලා පෙන්නන්න පුතේ මොන සම්බන්ධයක් තියෙන්නේ? අනුලෝම සම්බන්ධය. සටහන් දෙකේම රතු පෑන පුදුම රතක්. පුළුවන් නම් රතු පෑනෙන් ගිහලා ඊට පස්සේ නිල් පෑනෙන් දාලා දම් පාට හදලා ගන්න. ඒ තරම් දෙක. සටහන් දෙකේම දාගන්න. හරිද? right. ඊට පස්සේ කියනවා වෙන්න පිළිනපත් මිල අඩුවන්නේ නම් පිළිනපත් මිල වෙනස් බලන්න. පිළිනපත් මිල අඩුවන්නේ නම් පුජ්‍යයන් ළඟ තබා ගැනීමට මුදල් ප්‍රමාණය අඩුයි. මෙන්න පිළිනපත් කලින් රූපේ බලන්න. පිළිනපත් මිල අඩුවන්නේ නම් පුජ්‍යයන් ළඟ තබා ගැනීමට කැමති මුදල් ශේෂ ප්‍රමාණය අඩුයි. පිළිනපත් මිල වැඩි වන්නේ නම් පුජ්‍යලයන් ළඟ තබා ගැනීම මුදල් ප්‍රමාණයද වැඩි අනුලෝම සම්බන්ධය. පිළිනපත් හා මුදල් ඉල්ලුම අතර තේරීම් කරුණේ මුදල් ශේෂ සඳහා වන සම්ප්‍රේක්ෂණ චේතනාව පදනම් කරගෙන. සම්ප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම ක්‍රියාත්මක වන්නේ පොලි අනුපාතිකය පදනම් කරගෙන. පිළිනපත් වෙළඳපොළ වටිනාකම් පොලි අනුපාතිකය වෙනස් වීම පරස්පරව සිදුවේ. අන්න කියනවා. පිළිනපත් වල වෙළඳපොළ වටිනාකම වෙළඳපොළ පොලි අනුපාතය වෙනස් වීමට පරස්පරව සිදුවේ. පොලි අනුපාතය අඩු වුණොත් පිළිනපත් මිල වැඩි වෙනවා. පොලි අනුපාතය වැඩි වුණොත් පිළිනපත් මිල අඩු වෙනවා. ඊළඟ අන්නර process දෙක පැහැදිලි කරලා තියෙනවා. වෙළඳපොළ පොලි අනුපාතය වැඩි වෙන විට යම් කලින් රූපේ බලන්න පෙළන රූපෙට 28 පිටුවේ දාපු රූපෙට පෙළලා ඔන්න ඔය විශ්ලේෂණයේදී පොලි අනුපාතිකය වැඩි වෙන විට පිළිනපත් මිල පහත වැටේ. එවිට අනාගතයේදී පිළිනපත් මිල එළ යන්නේ යයි සම්ප්‍රේක්ෂකයෝ අපේක්ෂා කරමින් වර්තමානයේ වැඩියෙන් පිළිනපත් ඉල්ලුම් කිරීමට පෙළඹේ. එවිට සම්ප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම අඩුයි. දැන් 28 පිටුවට ගිහින් හොඳට අධීක්ෂණය කරා බලන්න ඕනේ. වෙළඳපොළේ පොලි අනුපාතය වැඩි වෙන විට පිළිනපත් වල මිල පහත වැටේ. එවිට අනාගතයේ පිළිනපත් මිල ඉහළ යන්නේ යයි සමප්‍රේක්ෂණය කරමින් වර්තමානයේ වැඩියෙන් පිළිනපත් මිලට ගනු ලැබේ. පිළිනපත් මිලට ගැනීම වැඩි කරනවා. එවිට සම්ප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම අඩුයි. හොඳින් කියවන්න සටහනත් එක්ක. මේ බලන්න ඊට පස්සේ කියනවා. වෙළඳපොළ පොලි අනුපාතය පහත වැටෙන විට පිළිනපත් මිල වැඩි. ආනමුද වැඩි. වෙළඳපොළ පොලි අනුපාතය පහළ වැටෙන විට පිළිනපත් මිල වැඩි. එවිට මහජනයා පිළිනපත් මිල දී ගැනීමෙන් වැළකී අනාගතයේ මිල අඩුවන විට වර්තමාන මුදල් ලාභ ලබා ගන්නවා. සම්ප්‍රේක්ෂමෙන් පොලි පිළිනපත් මිල වැඩි වෙනවා. අන්න පුතේ එතකොට පිළිනපත් මිල අනාගතයේ අඩු වෙයි කියන එක. පිළිනපත් මිලට ගැනීම අඩු කරන සම්ප්‍රේක්ෂණ මුදල් ඉල්ලුම වැඩි වෙනවා. ওই සටහන් දෙක නැවත තියෙන පොතත් එක්ක හොඳට බලන්න. හරිද? right. යා. රෝමන් අංක 2. ආර්ථිකයක මුදල් ඉල්ලුම තීරණය වීම කෙරෙහි බලපාන සාර්වාර්ථික විචල්‍යයන් නම් කොට
එම විචල්‍යයන් මුදල් ඉල්ලුම කෙරෙහි බලපාන්නේ කෙසේදැයි පැහැදිලි කරා. ආර්ථිකයක මුදලට ඇති ඉල්ලුම තීරණය කරන සාර්වාර්ථික විචල්‍යයන් නම් කොට එම විචල්‍යයන් මුදල් ඉල්ලුම කෙරෙහි බලපාන්නේ කෙසේදැයි සැකවින් විස්තර කරා. පුතේ මුදල් ඉල්ලුම තීරණය කරන සාධක ගොඩක් තියෙනවා. සමප්‍රේක්ෂණ චේතනාවෙන්, ගනුදෙනු චේතනාවෙන්, ආරක්ෂණ චේතනාවෙන් ළඟ තබා ගන්නා මුදල් ප්‍රමාණය කොච්චරක්ද කියලා තීරණය කරන සාධක ගොඩක් තියෙනවා. ඒක ප්‍රධාන දෙක අපි දන්නවා. මොකක්ද ප්‍රධාන දෙක? ආදායමයි පොලි අනුපාතය. අපි ඉතුරු ඒවත් ලියමු. ළඟතේ පළවෙනි එක මෙන්න මුදල් ඉල්ලුම තීරණය කරන සාධක අංක 1. මූර්ත ආදායම ජාතික ආදායම y. මූර්ත ආදායම ඇලයිරක් ජාතික ආදායම y. රතු පෑනෙලියන් ඉස්සරහින් සම්බන්ධේ අනුලෝමයි. වැඩි වුණොත් වැඩි වෙනවා, අඩු වුණොත් අඩු වෙනවා. අනුලෝම සම්බන්ධයක් තියෙනවා. වැඩි වුණොත් වැඩි වෙනවා, අඩු වුණොත් අඩු වෙනවා. මූර්ත ආදායම ජාතික ආදායම y අනුලෝම සම්බන්ධයක් තියෙනවා. දෙවෙනි එක පොලි අනුපාතිකය r. පොලි අනුපාතිකය r. පොලි අනුපාතයයි මුදල් ඉල්ලුම අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. ඊළඟ කියලා යන්න පුතේ මිල මට්ටම. පුතේ මිල මට්ටමයි මුදල් ඉල්ලුම අතර තියෙන ඉස්රායෙල් රතු පෑනෙලියන් අනුලෝම සම්බන්ධය. මිල මට්ටම ඉස්රායෙල් අනුලෝම සම්බන්ධය. ඇත්තනේ පුතේ කල්පනා කරන්න. බඩු මිල වැඩි වෙනකොට ගනුදෙනු කරන්න ඒ වගේම ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම පුතේ වැඩි වෙනවා. ගනුදෙනු චේතනාවෙන් ඒ වගේම ආරක්ෂණ චේතනාවෙන් ළඟ තියාගෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මේ දවස්වල බලන්න බඩු මිලේ අපි ශීඝ්‍ර වර්ධනයක් අපි දකිනවා නේද? ශීඝ්‍ර උත්තමනයක්. දැන් පුතේ අපි වෙනදට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ගනුදෙනු කරන්න තියාගන්න. වෙනදට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ආරක්ෂාවට තියාගන්න. මිල මට්ටම වැඩි වෙද්දී ආරක්ෂණ ගනුදෙනු මුදල් ඉල්ලුම වැඩි වෙනවා. ඊළඟට අපේක්ෂිත උද්දමන අනුපාතය. අපේක්ෂිත උද්දමන අනුපාතය. ඒක අනුලෝම ප්‍රතිලෝම සම්බන්ධයක් කියන්නේ පපුතේ මොකද තියෙන්නේ? අපේක්ෂිත උද්දමන අනුපාතය. ඒ කියන්නේ පුතේ අනාගතයේ බඩු මිල ඉහළ යයි කියලා හිතීම. අපේක්ෂිත උද්දමන අනුපාතය. අනාගතයේ බඩු මිල වැඩි වෙයි කියලා හිතුවොත් අපි මුදල් ඉල්ලුම වැඩි කරනවා. නේද? ලබන මාසේ බඩු මිල වැඩි වෙයි කියලා හිතුවොත් අපි මුදල් ඉල්ලුම අඩු කරනවා. මේ මුදල් ඉල්ලුම වැඩි කරන්නේ වැඩි ප්‍රතිවග. ඊළඟට ආයතනික සාධක. ආයතනික සාධක. ආයතනික සාධක. ආයතනික සාධක. පුතේ ආයතනික සාධක කියන්නේ මෙන්න මේකයි. වරහන් ඇතුළේ යන
වැටුප් ගෙවන කාල සීමාව. වැටුප් ගෙවන කාල සීමාව. වැටුප් ගෙවන කාල සීමාව. හරිද? right. ඊළඟ ලියන්නේ මූල්‍ය ක්‍රමේ නව්‍යතා. ඊළඟ ලියන්නේ මූල්‍ය ක්‍රමේ නව්‍යතා. मूल्य क्रमे नव्यता. मूल्य क्रमे नव्यता. මේ බලන්නකො. मूल्य ක්‍රමේ නව්‍යතා. මගේ පුතේ අද කවුරුත් ඔය කිසිම චේතනාවකින් සල්ලි ළඟ නැහැ. න්‍යායාත්මකව ප්‍රායෝගිකව අපි ලිව්වට පුතේ අද ඔය කිසිම චේතනාවකින් ළඟ නැහැ සල්ලි. අද සල්ලි ටික තියෙන්නේ බැංකුවේ. සල්ලි ටික බැංකුවේ දාලා ළඟ තියෙන්නේ පුංචි ඉලෙක්ට්‍රොනික කාඩ් පත. හන්දියක් ගන්න ATM මැෂින්. හන්දියක් ගන්න ATM මැෂින්. හදිස්සියක් වුණා කාඩ් එක දැම්මා එන්න දෙකක් සල්ලි ගත්තා. පැහැදිලිද? එහෙනම් පුතේ ඔන්න අද ඔන්න මූල්‍ය ක්‍රමේ නව්‍යතා කියන්නේ වර්තමාන තියෙන මේ ඉලෙක්ට්‍රොනික මුදුකාංග එක්ක මුදල් ශේෂ ළඟ තබා ගැනීමක් අපි දකින්නේ නැහැ. සල්ලි ටික බැංකුවේ කාඩ් එක ළඟ හන්දියක් ගන්න ATM මැෂින් ඕන ATM මැෂින් එකකින් සල්ලි ගන්න පුළුවන්. තමන්ගේ බැංකුවම වෙන්න ඕනේ නැහැ. ලංකාපේ සිස්ටම් එක තියෙන්නේ. අන්න පුතේ ඔකට කියනවා මූල්‍ය ක්‍රමේ නව්‍යතා. එහෙනම් පුතේ අදට අපි කතාව අවසන් කරනවා. මේ ගීතයත් සමගින් අපි පන්තියේ සමුගන්නවා. මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට